Excel Science YouTube channel එකත් එක්ක අද එක්කහුව වෙලා ඉන්න ඕගොල්ලෝ ඔක්කොම අපේ channel එකට බොහොම සාදරයෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සත්ව සහ ශාක සෛලවල ව්‍යුහය හා කෘත්‍ය පිළිබඳව. මේ පාඩමට අදාළ ඉංග්‍රීසි මීඩියම් වීඩියෝ එක අපි කලින් ඉදිරිපත් කළා. ඒ වීඩියෝ එකෙන් කොටසයි ඒ පාඩමේ කොටසයි අපි වීඩියෝ දෙකක් වශයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. පළවෙනි වීඩියෝ එක structure and function of the plant and the animal cell කියලා ඔයගොල්ලන්ට part 1 කියලා වීඩියෝ එකකින් දීලා ඇති. ඒක සහ organelles of the cell කියලා part 2 එක අපි රිලීස් කළා. ඒ දෙකම ඉංග්‍රීසි මීඩියම් කරන ළමෙක් නම් ඔයාට පල්ලෙහා description එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ channel එක තාම ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එතකොට අපි videos දාපු සැනින් ඔයාට දැනගන්න පුළුවන් අපි videos දැම්මා කියලා. දිගටම අපේ videos එක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් අපි යමු අපේ පාඩමට. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සෛලය කියන ඒකකය පිළිබඳව. මේ සෛලය කියන ඒකකය ගත්තාම ජීවය කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. ජීවය කියන්නේ පණ තියෙන සියලුම ජීවි. අපි ගත්තොත් ගස්වැල් වලට පණ තියෙනවා, අපිට පණ තියෙනවා. ඒ වගේම මේ අපි අජීව දේවල් ඇරෙන්න ජීව දේවල් ඔක්කොටම පණ තියෙනවා. ඒවා අපි ජීවීන් කියලා හඳුන්වනවා. මේ කුඩාම ඒක සෛලික ඇමීබා වාගේ සිට ලෝක විශාලතම ශීරපායා වන නිල් තල්මසා දක්වා ඌ සත්තු සියලුම දෙනා හැදිලා තියෙන්නේ මේ සෛලය කියන මූලික තැනුම් මේකකේ. අපි දැන් සාකච්ඡා කරමු. අපි මූලික වශයෙන් සාකච්ඡා කරමු මේ සෛලය කවුද හොයාගත්තේ? සෛලේ ඉතිහාසය පිළිබඳව. සෛලේ ඉතිහාසය ගත්තොත් එහෙම රොබර්ට් හුක් කියන විද්‍යාඥයා විසින් හොයා ගන්නවා මේ සෛලය කියන කොටස. කොහොමද ඔහු හොයාගන්නේ? ඔහු විසින් නිර්මාණය කරගත් අන්වීක්ෂයක්, සරල අන්වීක්ෂයක් යොදාගෙන තමයි සංයුක්ත අන්වීක්ෂයක් ඔහු විසින් නිර්මාණය කරගත් සංයුක්ත අන්වීක්ෂයක් යොදාගෙන තමයි මොහු මේක නිරීක්ෂණය කරන්නේ. හැබැයි කවුරු හරි ඇහුවොත් අන්වීක්ෂය හොයාගත්තේ රොබර්ට් හුක්ද කියලා නෑ. රොබර්ට් හුක්ට කලින් ඇන්ටන් වැන් ලීවන් හුක්, එයාත් හුක් තමයි. රොබර්ට් හුක් නෙමෙයි ඇන්ටන් වැන් ලීවන් හුක් විසින් තමයි මේ අන්වීක්ෂය හොයාගත්තේ. හැබැයි රොබර්ට් හුක් විසින් තමයි සෛලය හොයාගන්නේ. අපි බලමු කොහොමද හොයාගන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා, ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් හෝ පාවිච්චි කරලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. වයින් බෝතල් තියෙනකොට වයින් බෝතල් වල හෝ නිකන් සාමාන්‍ය පැණි බෝතල් වලත් මම මේක දැකලා තියෙනවා. මෙන්න මේ බෝතලේ වහලා තියෙනවා ඉස්සර මං කියන්නේ ඉස්සර ආපු ඔරිජිනල් වයින් බෝතල් වල සහ පැණි බෝතල් වල මේ වහලා තියෙන පොරොප්පුවකින් මෙහෙම. පොරොප්පුවකින් අපි කියනවා මේකට කෝක් කියලා. කෝක් නෙමෙයි. අර උග්‍ර විස පානයක් තියෙනවනේ කෝක් කියලා. කෝක් නෙමෙයි කෝක්. හොඳේ. කෝක් කියලා අපි මේකට කියන්නේ පොරොප්පේට, නැත්නම් අපි සිංහලෙන් කියන පොරොප්පේ කියලා. හරිද? මේ පොරොප්ප කැවැල්ලක් අරගත්තාම මේක ශාක කොටසකින් තමයි නිර්මාණය කරන්නේ. මේ ශාක කඳකින් ඇත්තටම නිර්මාණය කරන්නේ. මේකේ මෙහෙමනේ පොරොප්පේ. මේ පොරොප්පේ මෙහෙම තුනී විච්ඡේදයක් ඔහු ගන්නවා. ඔහු අරගෙන ඔහුගේ අර අන්වීක්ෂයෙන් දාලා ඔහු නිරීක්ෂණය කරනවා. මේ නිරීක්ෂණය කරනකොට ඔහුට පේනවා යම්කිසි දැන් මෙන්න මේ ආකාරයේ සැකස්මක් ඔහුට පේනවා. ඔහු කියනවා ඒ සැකස්ම ඔහු කියනවා නිකන් ඕගොල්ලන්ටත් මං හිතන්නේ මතක් වෙන්න ඕනේ මම මේ සැකස්ම අඳිනකොට මේ මොන වගේ සැකස්මක්ද කියලා මේ ඇවිල්ලා බී හයිව් එකක්, නැත්තම් අපි කියනවා ඒකට සිංහලෙන් කියනවා අපි මී වදයක්. මී වදයක ස්වරූපයක් ගන්න සැකස්මක් ඔහු දකිනවා. මේ එක ඒකකයක් මොහු කියනවා සෛලය කියලා. සෛලය කියලා. දැන් මම මේ ලියලා තියන්නේ ඕගොල්ලන්ට මතක තියාගන්න ලේසි විදිහට රොබර්ට් හුක් කියන විද්‍යාඥයා විසින් හොයා ගන්නවා
පොරොප්පයක විච්ඡේද තුනී විච්ඡේදයක් නිරීක්ෂණය කිරීමේදී සෛලය සොයා ගන්නවා මේ මී වදයක් වැනි ව්‍යුහයක් ඔහුට පේනවා. එතකොට ඒකේ එක ඒකකයක් ඔහු නම් කරනවා. සොයා ගන්නවා සෛලය කියලා. ඔන්න ඕක තමයි සෛලයේ ඉතිහාස සෛලයේ පටන් ගන්න. අපි ඊළඟට සාකච්ඡා කරමු මේ සෛල වාදය කියන සංකල්පය පිළිබඳව. අපි බලමු සෛල වාදය කියන්නේ මොනවාද? මොකක්ද? ඒක හොයාගත්ත විද්‍යාඥයන් කවුද සහ සෛල වාදයේ අන්තර්ගතය කුමක්ද කියලා අපි දැන් සාකච්ඡා කරමු. සෛල වාදය කියන එක 1800 ගණන් වල තමයි හොයාගන්නේ. එතන ගත්තොත් එහෙනම් මේ අවුරුදු මතක තියාපා ගන්න අවශ්‍ය නැහැ මම නිකන් ලියන්න 1838 තමයි සෛල වාදය හොයාගන්නේ. හැබැයි මේ විද්‍යාඥයෝ තුන්දෙනාගේ නම් ඉතාම අත්‍යවශ්‍යයි. 1838 දී විද්‍යාඥයෝ තුන්දෙනෙක් පළවෙනි එක්කෙනා ශ්වාන් ස්ලයිඩන් සහ රැඩොල්ෆ් වර්කෝ කියන විද්‍යාඥයන් විසින් තමයි මේ සෛලවාදය කියන එක ඉදිරිපත් කරන්නේ. අපි බලමු සෛලවාදයේ ඕලෙවල් මට්ටමට තියෙන්නේ කරුණු තුනයි. ඕගොල්ලන් A level වලදී ඔය පළවෙනි කරුණ අපි දැන් සාකච්ඡා කරන්න යන පළවෙනි කරුණ සෛලවාදයේ දෙකකට වෙන් කරලා කියනවා. ඒකෙත් දෙයක් නැහැ. ඕලෙවල් සහ A level දෙකේම අපි ඉගෙන ගන්න සෛලවාදයේ වෙනසක් නැහැ. සෛලවාදය එකමයි. සෛලවාදයේ පළවෙනි කරුණ අපි ගත්තොත් ඔවුන් කියනවා ජීවයේ ප්‍රධාන ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලය කියලා. අපිට මේ කරුණු දෙකක් වශයෙන් ගන්න පුළුවන් ජීවයේ ප්‍රධාන ව්‍යුහමය ඒකකයේ සෛලය, ජීවයේ ප්‍රධාන කෘත්‍යමය ඒකකයේ සෛලය කියලා. ඕගොල්ලෝ කැමති නම්. එතකොට සෛලවාදයේ කරුණු හතරක් එනවා. අපි අර දෙකම එක්ක හොගලා එක කරුණක් වශයෙන් ගන්න. ජීවයේ ප්‍රධාන ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලය. දෙවැනි කරුණ ඒ කියන්නේ මේ දෙවෙනි කරුණ කියන්නේ ඉස්සෙල්ලා මේ කරුණ පැහැදිලි කරලා ඉන්නවා. මේ ප්‍රධාන ඒකකය කියන්නේ දැන් අපි හැදිලා තියෙන්නේ මම හැදිලා තියෙන්නේ ඔබ හැදිලා තියෙන්නේ සහ මේ සියලු සතුන් සතා සිව්පාව මේ ගහකොළ හැදිලා තියෙන්නේ සෛල වලින්. ශුද්‍ර ජීවීන්ගෙත් ඒක සෛලයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම ඇමීබාව ඒක සෛලික ජීවියෙක්. නිල් තල්මා හැදිලා තියෙන අර වගේම සෛල ගොඩාක් එක්කහුවෙලා. මම හැදිලා තියෙන්නේ ගොඩාක් එක්කහුවෙලා. මිලියන ගාණක් එක්කහුවෙලා තමයි මං හැදිලා තියෙන්නේ. අර ඒක සෛලික ජීවියාගේ සිට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ අතිවිශාල ජීවිය අතිවිශාල වෘක්ෂය දක්වාම හැදිලා තියෙන්නේ සෛල වලින්. ඒ කියන්නේ මූලික ඒකකේ සෛලය. ඔන්න ඕක තමයි ඔතනදී කියන්නේ. ව්‍යුහමය ඒකකයේත් සෛලය, කෘත්‍යමය ඒකකයේත් සෛලය. කියන්නේ සෛලයක් අපි වෙනම ගත්තොත් එහෙම ඒක ඇතුලේ ඒ කෘත්‍යයන් ටික වෙනම අපිට දැක් ගන්න පුළුවන්. කියන්නේ මෙටබොලික් රියැක්ෂන්ස් අපි කියන පරිවෘත්තීය ක්‍රියා මේ සෛලයක් තුල තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒක තමයි කෘත්‍යමය වශයෙන් ගත්තත් මූලික ඒකකය. හරි. අපි යම් දෙවනි කරුණට. දෙවනි කරුණෙන් කියන්නේ මේ ලෝකයේ සිටින සියලුම ජීවීන්. ඒ කියන්නේ පණ තියෙන සියලුම අය. හරිද? හැදිලා තියෙන්නේ එක සෛලයකින් හෝ සෛල කීපයකින්. මම කිව්වා අර දෙයම තමයි කියලා තියෙන්නේ. ඒක සෛලික ජීවීන් ඉන්නවා. ඒ වගේම බහුසෛලික ජීවීනුත් ඉන්නවා. මේ සියලුම දෙනා හැදිලා තියෙන සෛල වලින්. අරයත් එක සෛලයකින්. අරය සෛල කිහිපයකින්. සියලුම ජීවීන් එක සෛලයකින් හෝ සෛල කිහිපයකින් හැදිලා තියෙනවා කියලා තමයි මේ දෙවෙනි කරුණෙන් කියන්නේ. තුන්වෙනි කරුණ ගත්තොත් එහෙම මේ තුන්වෙනි කරුණෙන් උන් පැහැදිලි කරන්නේ මේ කලින් මේ අලුත් සෛල හැම වෙලාවෙම අලුත් සෛල නිර්මාණය වෙන්නේ කලින් පැවති සෛල වලින් කියන එක. අපි තාම සෛලයේ ව්‍යුහයක් කතා කරලා නැහැ. මම නිකන් කියන්නම්. අපි මෙහෙම ගමු සෛලයක්. මේ සෛලය පොඩ වර්ධනය වෙනවනේ. අපි වර්ධනය සහ විකසනය කියලා ගන්නවා ජීවීන්ගේ ප්‍රධාන ලාක්ෂණිකයක් වර්ධනය සහ විකසනය. සෝ මේ සෛලය වර්ධනය වෙනවා. වර්ධනය වෙලා එයා මැක්සිමම් ලෙවල් එකකට එනවා. ඒ කියන්නේ එයාට වර්ධනය වෙන්න පුළුවන් උපරිම සංඛ්‍යාව. දැන් ඕගොල්ලෝ ගත්තොත් එහෙම අපි ගත්තොත් බලු පැටියෙක් පොඩි කාලේ ඉඳන් වර්ධනය වෙලා අපිට අවුරුද්දක් අවුරුදු එකමාරක්
සමහර බල්ලන්ගේ අවුරුදු 2ක් විතර යනකොට එතනින් එහා තේරෙනවා වර්ධනය වෙන්නේ නැහැ. ඒ බල්ලගේ නියත විදිහක් යන්නේ. ඊට පස්සේ මිනිස්සෙගේ ගත්තත් අවුරුදු මං හිතන්නේ අවුරුදු 30ක් විතර වෙනකල් වර්ධනයක් තියෙනවා. පොඩ හරි වර්ධනයක් තියෙනවා අවුරුදු 25 30ක් වෙනකල්. ඊට පස්සේ මිනිස්සෙගේ වර්ධනයක් දකින්න බෑ. ඊට පස්සේ ඒ මිනිස්සයාගේ වෙනස් වීම දකින්න පුළුවන් අපිට. පොඩ වයසට යනවා. හැබැයි වර්ධනයක් නැහැ. වර්ධනයක් නැහැ. කෑවොත් එහෙම බඩමහත් වෙනවා. මම ඒක ගැන නෙමෙයි කියන්නේ. ඒක ප්‍රත්‍යවර්ත ක්‍රියාවක් නේ. ආයේ කණේක නැවතුත් බඩ අඩු වෙනවා. මං කියන්නේ ඒත් වර්ධනයක්. ඒ කියන්නේ අප්‍රතිවර්ත්‍ය ලෙස ස්කන්ධෙහි වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකනේ අපි වර්ධනය කියලා කියන්නේ. මේ සෛලයත් එහෙම තමයි. යා මැක්සිමම් ලෙවල් එකකට එනවා. ඊට පස්සේ මේ සෛලය අලුතෙන් සෛල හදන්න ඕනේ. සෛලයක අලුතෙන් සෛල හැදෙන ක්‍රියාවලියට අපි කියනවා සෛල විභාජනය කියලා. මේ සෛලය ද්විඛණ්ඩණයෙන් දෙකකට බෙදිලා සෛල දෙයක් හැදෙනවා. මේවට අපි කියනවා මේ හැදෙන සෛල වලට මම නිකන් දල වශයෙන් සෛලය අදින්නේ ලස්සන නෑ. මේ හැදෙන මේ සෛලයට කියනවා අපි මාතෘ සෛලය කියලා. මේ සෛල දෙකට කියනවා හැදෙන සෛල දෙකට දුහිතෘ සෛල කියලා. අපි පාඩමේ ඉස්සරහට කතා කරනවා සෛල විභාජනය සහ සෛල වර්ධනය සහ සෛල විභාජනය පිළිබඳව සාකච්ඡා කරනවා මේ පාඩමේ අන්තිමට. ඒ කතා කරනකොට අපි මේ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරමු. ඔයගොල්ලන්ට දැන් මම කිව්වා සෛලවාදයේ කරුණු තුන. පළවෙනි කරුණ තමයි මම ආයි කියන්න ටක් ගාලා ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලයයි. දෙවෙනි කාරණය සියලුම ජීවීන් හැදිලා ඉන්න එක් සෛලයකින් හෝ සෛල කිහිපයකින්. තුන්වෙනි කාරණය තමයි නව සෛල හටගන්නේ සෑම විටම කලින් තිබුණු සෛල විභාජනයට ලක්වීමෙනි. ඕක තමයි කරුණු තුන සෛලවාදයේ එන. අපි දැන් මේ සෛලය අපිට කැටගරයිස් කරන්න පුළුවන් කොහොමද? අපිට කොහොමද මේ සෛලය විවිධ නිර්ණායක මත අපිට කොහොමද සෛල වර්ගීකරණය කරන්න පුළුවන් කොහොමද කියලා අපි සාකච්ඡා කරමු. ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරනවා සෛලයේ ව්‍යුහය අනුව සහ සෛලයේ කෘත්‍ය අනුව. අපි ඉස්සෙල්ලම බලමු සෛලයේ මේ කෘත්‍යයන් අනුව සෛල කොහොමද අපිට වර්ග කරන්න පුළුවන් කියලා. අපි බලමු එහෙනම්. සෛලයෙන් විවිධ තැන්වල තියෙන විවිධ සෛල. දැන් මගේ හැමේ තියෙන සෛල කරන වැඩේ නෙමෙයි ආහාර මාර්ගයේ තියෙන සෛල කරන්නේ. මගේ ඇහි තියෙන සෛල කරන වැඩේ නෙමෙයි මගේ දිවේ තියෙන සෛල කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ ව්‍යුහය නෙමෙයි මෙතනදී කෘත්‍ය අනුව මේ සෛල කරන කාර්ය අනුව විවිධ වෙනස්කම් ඇති වෙනවා. පළවෙනියට මම මේ උදාහරණයක් ගන්නවා. මගේ ආහාර ජීර්ණ පද්ධතියේ ශුද්ධාන්ත්‍රයේ හරියේ සෛල ටිකක් තමයි මම මේ ගන්න. සෛල ටිකක් මම ගන්නවා මෙහෙම. ඕගොල්ලෝ දන්නවා මේ සෛල වල උඩ තියෙනවා මේ තියෙන ශුද්‍ර අංගුලිකා. හරිද? මේ අංගුලිකාවකත් බිත්තියක් හොඳේ ගන්න. මේ අංගුලිකා නෙමෙයි මේ තියෙන ශුද්‍ර අංගුලිකා. මේ තියෙන සෛල. හරිද? මේ සෛල වලට අපි කියනවා අපිච්ඡද සෛල කියලා. ඕගොල්ලන්ට මේ සෛල පිළිබඳ මේ දැන් සිලබස් එකේ නැහැ. අපිච්ඡද සෛල මම හිතන්නේ මේ ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිතව සමහර විට පොඩ්ඩක් මෙන්ෂන් කරලා ඇති. ඒ වුණාට මේකට අපි කියන්නේ අපිච්ඡද සෛල කියලා. හරිද? මේ සෛල වලට කියන්නේ. මේ ආහාර මාර්ගයේ අපිච්ඡද සෛල. අපිච්ඡද සෛල මේ මම මෙතන ලියන්න ආහාර මාර්ග පද්ධතිය. මේකේ කාර්යය ඔයගොල්ලෝ දන්නවා ජීර්ණයට පත්වෙච්ච දේවල්. දැන් ඔයගොල්ලෝ දන්නවනේ අන්ත්‍රයෙන් මේ සමා වෙන්න ශුද්ධාන්ත්‍රයෙන් ආන්ත්‍රික විශේෂද හරිද? ඒ වගේම ග්‍රහණියට නිකුත් වෙනවා අග්න්‍යාශික විශේෂ. මේවා තියෙනවා ජීර්ණ එන්සයිම්. ජීර්ණ එන්සයිම් වලින් මේ සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් කරන මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් ආදී බවට පත් කළාට පස්සේ කාබෝහයිඩ්‍රේට් එහෙමයි ප්‍රෝටීන් ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. මෙහිදී අවශෝෂණ කෘත්‍ය සඳහා තමයි මේ ශුද්ධ අංගුලිකා වැනි දේවල් තියෙන්නේ. මේකෙදි වෙන්නේ අවශෝෂණ. මේ සෛල සිද්ධ කරන්න හැමතිස්සෙම අවශෝෂණය. මම ඊට පස්සේ යනවා තව සෛල જાතියකට. මේ සෛල જાතිය ඕගොල්ලෝ හැමදාම නෙමෙයි දැනට සෑහෙන ප්‍රමාණයක් දැකලා ඇති. දැකලා නැති වුණත් PV හැට දැක්කේ නැති වුණත් මේ සෛලය ඕගොල්ලෝ මේ සෛලයේ තියෙන ද්‍රව්‍යයක් නම් හැමතිස්සෙම දකිනවා. ඒ තමයි ලේ. ඔයාලට තුවාලයක් වුණාම ටක් ගාලා ලේ එනවා. එතකොට ඔයාලා ලේ දැකලා තියෙනවා. ලේ රතු පාටයි.
ඉතින් රතු පාට වෙන්නේ ඇයි? මෙන්න මේ සෛල જાතිය නිසා. මේක මණ්ඩලාකාර සෛල જાතිය. ඔන්න ඔය ආකාරයක් තමයි මේ සෛලේ තියෙන්නේ. මේ සෛලේ ඔන්න ඔහොම අමුතු හැඩයක් තියෙන සෛලයක්. ඔහොම හැඩයක් තියෙන සෛලයක්. හරිද? මෙහෙමයි මේ උඩින් බැලුවාම මෙහෙමයි. මැදින් එබිලා තියෙන්නේ. වටෙන් පිම්බිලා මැදින් එබිලා. මොකක් සඳහාද? පෘෂ්ඨික වර්ගඵලය වැඩි කර ගැනීම සඳහා. මේ සෛලය සාමාන්‍යයෙන් සංයුක්තන්වීක්ෂයෙන් බැලුවම රතු පාටට පේන්නේ. මේකට අපිට කියන රෙඩ් බ්ලඩ් සෙල්ස් නැත්නම් රතු රුධිරාණු. රුධිරයේ හරිද? රතු රුධිරාණු. රතු රුධිරාණු. red blood cells නැත්නම් RBC කියලා කියනවා. කියන්නේ red blood cells කියන එක තමයි අපි කෙටි කරලා කියන RBC කියන්නේ. මේ red blood cells කරන්නේ මොකද්ද? ඔයා දන්නවා ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් වැනි වායු පරිවහනය කරන්නේ. අපේ ඇඟ පුරා එහෙම ගෙනියන්නේ මේ රුධිරයෙන්. මේ රුධිරයෙන් ගෙනියන මේ වායුන් මේ ගෙනියන්නේ කොහොමද කියලා වලට ප්‍රශ්නයක් වෙන්නේ නැතිනේ. මේ සමහර ඒවා රුධිරේ දිය වෙලත් යනවා. දැන් කාබන් ඩයොක්සයිඩ් වගේ ඒවා බයිකාබනේට් අයන වශයෙන් රුධිරේ දිය වෙලා තමයි වැඩිමනක්ම යන්නේ. යම්කිසි ප්‍රතිශතයක් මේ රතු රුධිරාණු වලත් යනවා. රතු රුධිරාණු වල තියෙනවා සංඝටකයක් හිමොග්ලොබින් කියලා. මේ හිමොග්ලොබින් කියන්නේ ප්‍රෝටීනයක්. යකඩ කාණ්ඩ 4ක් තියෙන ප්‍රෝටීනයක් මේ හිමොග්ලොබින් කියන්නේ. හිමොග්ලොබින් වලට පොලිපෙප්ටයිඩ් දාම දෙකක් තියෙනවා. ඔක පස්සේ ඉගෙන ගනි මේ විශ්වවිද්‍යාල හෝ A level මට්ටමේ. ඔයගොල්ලෝ උසස් පෙළ මට්ටමේදී මේක ඉගෙන ගන්නවා. හිමොග්ලොබින් වල ව්‍යුහය පිළිබඳව. හිමොග්ලොබින් වල පොලිපෙප්ටයිඩ් දාම දෙකක් තියෙනවා. සහ හිමොග්ලොබින් වලින් තමයි ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් විෂ වායුවක් වුණත් ඒකත් පරිවහනය කරන්නේ මේකේ. හිමොග්ලොබින් වලින්. හිමොග්ලොබින් තියෙන්නේ මේ රතු රුධිරාණු වල. ඉතින් මේ රතු රුධිරාණු වල දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. එහෙම ගෙනියන එකනේ කාර්යය. අපි ඒකට මොකද්ද කියන්නේ? පරිවහනය. පරිවහනය කරනවා. එහෙම ප්‍රවාහනය කරනවා විවිධ වායු. ඊළඟට මම ගන්නවා පොඩ්ඩක් ලස්සන අමුතු සෛලයක්. මේකේ තියෙන සමහර නියුරෝන සෛල මම අඳින්නේ නියුරෝන සෛලයක්. සමහර නියුරෝන සෛල නම් මේ පියවි හැටත් පේනවා අපිට අල්ලන්නත් පුළුවන් සමහර නියුරෝන සෛල. ස්නායු කියලා කියන්නේ. ස්නායු අල්ලන්න පුළුවන් වුණා නියුරෝන සෛල සමාන අල්ලන්න බෑ. ඒ වුණාට අපිට PVS පේන්න පුළුවන්. මේක දිගයි ගොඩක්. අපි අල්ලන්න බෑ. අපිට PV හැට යාන්තමට පේනවා මේ ස්නායු ඇතුලේ මේ නියුරෝන සෛල තියෙනවා. හරි. මෙතන තියෙනවා අනුශාකිකා. මෙතන තියෙනවා සෛල දේ, නෂ්ටිය, ඒවා මේකට අපි කියනවා අක්ෂණ ගොඩැල්ල කියලා අපි කියනවා. මයලීන් කොපුව කියලා එකකින් මේ සෛලය මෙහෙම වට වෙලා තියෙනවා. මම මේ සෛලයේ ව්‍යුහය ස්නායු පද්ධතිය කරද්දි ඉතින් අපි ගැඹුරෙන් සාකච්ඡා කරමු. දැන් මෙහෙම සාකච්ඡා කරගෙන යන්නකෝ. මයලීන් කොපුව තියෙනවා. හරි. මේක ඇවිල්ලා ස්නායු පද්ධතිය නියුරෝන සෛලයක්. නියුරෝන. මේ නියුරෝන සෛලය. මේකේ කෘත්‍ය මොකද්ද? මේකෙන් කරේ පරිවහනය. මේකෙන් කරේ අවශෝෂණය. මේකෙන් කරන්නේ මොකද්ද? ට්‍රාන්ස්මිට් කරනවා. මෙයා ට්‍රාන්ස්පෝර්ට් කරනවා. මෙයා ට්‍රාන්ස්මිට් කරනවා. මොකක්ද ට්‍රාන්ස්මිට් කරනවා කියන්නේ? සම්ප්‍රේෂණය කරනවා. මොනවාද? ආවේග. මෙතන කිනිත්තුවොත් එහෙම ටක් ගාලා මොළයට යන්නේ නැතුව කියන අත ගන්න කියලා. අපිට ගිනි අඟුරක් පෑගුණොත් එහෙම කකුලෙන් අපි ටක් ගාලා කකුල ගන්නවා. ඒ මොකද? මේ නියුරෝනෙන් ටක් ගාලා අපේ යා මොළයට යන්නේ නැහැ. එතකොට ඒකට අපි කියනවා රිෆ්ලෙක්ස් එකක් නැත්තම් ප්‍රතීකයක් කියලා අපි ටක් ගාලා කකුල ගන්නවා. නැත්තම් මොළයට පවා ආවේග ගෙනියන්නේ ආවේග සම්ප්‍රේෂණය කරන්නේ මේ නියුරෝන වලින්. ඔගොල්ලෝ නියුරෝන පිළිබඳව හොඳටම සාකච්ඡා කරනවා උසස් පෙළ මට්ටමේදී යාන්තම් සාකච්ඡා කරනවා අපේ ස්නායු පද්ධති පාඩමේදී. මේකෙන් කරන්නේ ආවේග සම්ප්‍රේෂණ. ඔන්න ඔය ටික තමයි ව්‍යුහමය වශයෙන් අපිට සෛල වෙන් කරන්න පුළුවන් ಜಾති කීපයක්. මම මේ සෛල ಜಾති කීපයක් ගැන කරේ මේ මගේ ඇඟ ඇතුලේ ඔයගොල්ලන්ගේ ඇඟ ඇතුලේ තියෙන සෛල ಜಾති කීපයක් ගැන තමයි මේ කරේ.
ඔය වගේ සෛලයේ කෘත්‍ය ගත්තොත් එහෙම සෛලයන්ගේ කාර්යයන් ගත්තොත් එහෙම මෙච්චරයි කියලා කියන්න බෑ. ශ්‍රාවීය කෘත්‍ය ඉටු කරන සෛල දිනනවා. අවශෝෂණ කෘත්‍ය අපි කතා කළා. ඊට පස්සේ තව විවිධ ආකාරයේ කෘත්‍යයන් ඉටු කරනවා මේ සෛලයෙන්. දැන් අපි කතා කරමු අපි දැන් මේ කෘත්‍ය අනුව සෛල වෙන් කරන්න පුළුවන් විදිහ කතා කළා. දැන් අපි කතා කරමු ව්‍යුහය අනුව අපිට කොහොමද සෛල වෙන් කරන්න පුළුවන් කියලා. අපි දැන් සාකච්ඡා කරමු මේ සෛලයේ ව්‍යුහය අපිට කොහොමද වර්ගීකරණය කරන්න පුළුවන් කියලා. ප්‍රධාන වශයෙන් ව්‍යුහය අනුව ව්‍යුහය කියන නිර්ණායකයේ මත අපිට සෛල වෙන් කරන්න පුළුවන් ශාක සහ සත්ව සෛල කියලා. අපි බලමු අපි මේ සෛලයේ ව්‍යුහය නිරීක්ෂණය කරන්නේ කොහොමද? මේ නිරීක්ෂණය කරන ප්‍රැක්ටිකල් දෙකක් තියෙන ඕගොල්ලන්ගේ සිලබස් එකේ. පළවෙනි එක තමයි සත්ව සෛලයක් නිරීක්ෂණය කිරීම සඳහා දීලා තියෙන ප්‍රැක්ටිකල් එකක් කොපුල් සෛල නිරීක්ෂණය පිළිබඳ. ඊළඟට ලූණු සිවියක සෛල නිරීක්ෂණය පිළිබඳ ශාක සෛල නිරීක්ෂණයට අදාළව ප්‍රැක්ටිකල් එකක් දීලා තියෙනවා. මේ ප්‍රැක්ටිකල් දෙකට මම හිතුවා ප්‍රැක්ටිකල් දෙක සාකච්ඡා කළා. ඊට පස්සේ අපි සෛලයේ ව්‍යුහයට යන් කියලා. සෛලයේ ව්‍යුහය කියන්නේ සෛලය ඇතුලේ තියෙන ඉන්ද්‍රියක ගැන ඊට පස්සේ සාකච්ඡා කරමු. අපි ඉස්සෙල්ලාම දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රැක්ටිකල් දෙක ගැන. ප්‍රැක්ටිකල් දෙක ගත්තොත් එහෙම පළවෙනි ප්‍රැක්ටිකල් එක කොපුල් සෛල නිරීක්ෂණය කිරීම. මේ කොපුල් සෛල කියන්නේ කම්මුලේ මේ ඇතුල් පැත්තේ තියෙන සෛල. කම්මුලේ ඇතුල් පැත්තේ සෛල තියෙනවා. මේ කම්මුලේ ඇතුල් පැත්තේ තියෙන සෛල අපිට ඔයාලට පුළුවන් අයිස්ක්‍රීම් හැන්දක් නැත්තම් අර අයිස්ක්‍රීම් පොප්සිකල් එකක් කාලේ ඉවර වෙනකොට ලී ස්ටික් එකක් ඉතුරු වෙනවනේ. ඒ ලී දණ්ඩ ඒකෙන් හූරලා ගන්න පුළුවන්. අපි ස්ක්‍රේප් කරලා හූරලා ඊටාම සියුම් ලෙස මේ හයියෙන් නෙමෙයි දත් මිටි කාගෙන හූරන්න එපා. කම්බුල ගැලවිලා වැටේ. ඒක එපා. එහෙම ඊටාම සියුම් ලෙස හූරලා ඊටාම කුඩා ප්‍රමාණයක් අපි අරගෙන වීදුරු කදාවක් මත තිබෙන මේ මං අඳින්නේ වීදුරු කදාවක්. හරි. මේක ඉතා කුඩා මෙන්න මෙච්චරක් විතරයි වීදුරු කදාව. මේ ලොකු කරලා විශාල කරලා අඳින්නේ. මෙන්න මෙතන තියෙනවා ජල බිඳුවක් දාලා අපි අර කොපුල් සෛල ගත්ත එක මේ ජල බිඳු උඩට දානවා. කොපුල් සෛල අපි ගත්ත නියැදිය. මේ තුනී ලේ එකක් විදියට අපි දානවා මේ ජල බිඳු උඩට. ජල බිඳු උඩට මෙහෙම තියෙනවා පින්සලක් ආධාරයෙන්. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම පොඩි ගැජට් එකක් තියෙනවා. මේ මොකක්ද මං යන්නේ? මේ යන්නේ මම කවර් ස්ලිප් එකක්. ඔන්න ඔය කවර් ස්ලිප් එකෙන් මෙන්න මේ සෛල නියදිය මේ වතුර බිඳුව එක්ක තියෙන සෛල නියදිය මෙන්න මෙහෙම කවර් ස්ලිප් එකෙන් වහන්න ඕනේ. හරිද? වහද්දී වැදගත්ම දේ තමයි වායු බුබුලු නොරැඳෙනසේ මේක වහන්න ඕනේ මේ කවර් ස්ලිප් එකකින්. ඊට පස්සේ අපි මේක අරගෙන දැන් අන්වීක්ෂය ගබඩා කරලා තියෙනවනේ කොහේ හරි ගබඩා කරලා තියෙනවා. මම කියන්නේ ප්‍රැක්ටිකල් ප්‍රොසෙස් එක කරන විදිය. ඒ ලෙවල් මට්ටමේදී ඕගොල්ලෝ මීට වඩා පියවරෙන් පියවර මේ ප්‍රැක්ටිකල් එක සාකච්ඡා කරනවා. ගබඩා කරලා තියෙන ස්ථානයෙන් අන්වීක්ෂය ගනිද්දී අන්වීක්ෂයේ බාහුවෙන් සහ පාදයෙන් අල්ලලා අන්වීක්ෂය අරගෙන අන්වීක්ෂය අපි තල මේසයක් මත තබලා තල පෘෂ්ඨයක් මත මේසයක් මත තබලා ආලෝකය හොඳට වැටෙන තැනක් මත අපි වේදිකාව මත මේ අපි හදාගත්ත පොඩි වීදුරු කදාව ස්ථානගත කරගන්නවා රඳව ගන්නවා. ඊට පස්සේ අපි ඒකට ආලෝකය නාභිගත කරලා පිළිවෙලින් අවබලය ඊට පස්සේ මධ්‍ය බලය ඊට පස්සේ අධි බලය යටතේ නිරීක්ෂණය කරනවා. පොඩ ලොකු කර නිරීක්ෂණය කරනවා මේ සෛල. එතකොට ඔයගොල්ලන්ට කොපුල් සෛල දැක ගන්න පුළුවන්. මෙන්න මේ මම පෙන්නලා තියෙන ආකාරයට ඔයගොල්ලන්ට කොපුල් සෛල නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඊළඟට මේ විදිහටම තමයි මම යනවා ලුණු සිවිය. මෙන්න මේ ලුණු ගෙඩියක්. හරි. ලුණු ගෙඩියක්. ඔහොම ලුණු ගෙඩිය තියෙන ලුණු ගෙඩිය කැපුවාම ඔයගොල්ලන්ට ඔන්න ඔහොම ස්වරූපයක් තමයි දැක් ගන්න හම්බ වෙන්නේ. ලුණු ගෙඩිය කැපුවාම. ලුණු ගෙඩියේ ඇතුලේ තියෙන මාංශල කොටසෙන් ඊටාම තුනී විච්ඡේදය අපි ගන්නවා මෙන්න මේ ආකාරයේ පොඩි කෑල්ලකට තව ඊටාම මෙන්න මේ වගේ චූටි කෑල්ලක් ගන්නවා. මේ කෑල්ල අරගෙන වෙනස තියෙන අපි මේක එකපාරට අදින්න තියන්නේ මේක අපි දානවා වීදුරු ඔරලෝසු තැටියකට වතුර පුරවපු වීදුරු ඔරලෝසු තැටියකට මේ අපි දාගන්නවා මේ කොටස. ඊට පස්සේ අපි මේ පින්සලක් ආධාරයෙන් මේ විදිහටම මේ කොටස
මේ තුනී කොටස අරගෙන ලේ එකක් විදිහට මේ වතුර බින්දුවට තියලා ඊට පස්සේ ඒක කවර් ස්ලිප් එකෙන් නැත්තම් වැසුම් පෙත්තෙන් වහලා අර විදිහටම අන්වීක්ෂය අරගෙන අන්වීක්ෂයට දාලා අවබලය මධ්‍ය බලය සහ අධි බලය යටතේ නිරීක්ෂණය කරනවා. එතකොට ඕගොල්ලන්ට ලූණු සිවියේ සෛල මේ ආකාරයට දැක ගන්න පුළුවන්. මෙතන මම පෙන්නලා තියෙන පින්තූරයේ ආකාරයට ලූණු සිවියේ සෛල ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන්. දැන් අපි සාකච්ඡා කරමු ඕගොල්ලෝ දැන් මේ ප්‍රැක්ටිකල්ස් දෙක පිළිබඳව මම හිතනවා හොඳ දැනුමක් ලබා ගත්තයි කියලා. දැන් අපි සාකච්ඡා කරමු මේ ශාක සහ සත්ව සෛලයේ මූලික ව්‍යුහය පිළිබඳව. දැන් අපි සාකච්ඡා කරමු ශාක සෛලයේ ව්‍යුහය පිළිබඳව. අපි ශාක සෛලය සත්ව සෛලය තමයි ඕගොල්ලන් සිලබස් එකේ කතා කරන්න තියෙන්නේ. අපි පළමුව ගමු ශාක සෛලය. ශාක සෛලයේ ව්‍යුහය සහ ඒ ඇතුළේ තියෙන ඉන්ද්‍රිකා ගත්තොත් එහෙනම් පළවෙනියට අපිට ගන්න තියෙන්නේ ශාක සෛලයේ බිත්තිය. ඔන්න ඔහොම තමයි ශාක සෛලයේ බිත්තිය තියෙන්නේ. ශාක සෛලයේ බිත්තිය දැන් මේ මම අඳින්නේ. මේ ඊට ඇතුලෙන් තියෙනවා ශාක සෛලයේ සෛලප්ලාස්මය. මේ තියෙන බිත්තිය මම බිත්තිය පාඩ කරන්න. බිත්තියට ඇතුලෙන් තියෙන්නේ සෛල පටලය. සෛලප්ලාස්මය නෙමෙයි සෛල පටලය. මේ සෛල බිත්තිය. මේ ඊට ඇතුලෙන් තියෙන්නේ මෙන්න මේ පටලය තනියරකින් මම ඇඳලා තියෙන්නේ. ඒක ඇවිල්ලා සෛල පටලය. ඊට පස්සේ දැන් සෛලයේ මායිම ඉවරයි. මේ සෛලය ඇතුලේ තියෙන ජෙලි වගේ ද්‍රවමය කොටස මේ සම්පූර්ණයෙන් මේ සෛලය පිරීලා තියෙන්නේ සෛලප්ලාස්මයෙන්. සෛලප්ලාස්මයෙන්. සෛලප්ලාස්මයෙන් සෛල වෙච්ච සෛල පටලය. ඊට පස්සේ මේ සෛලයේ තියෙන විශාලතම ඉන්ද්‍රිය මෙන්න මේ ඉන්ද්‍රිකාව. ඉන්ද්‍රිය නෙමෙයි ඉන්ද්‍රිකාව ඔන්න ඔහොම එකක්. මේ මොකද්ද මේ? මේකට අපි කියනවා ඉංග්‍රීසි වලින් කියන්න වැකුෝල් එක කියලා. රික්තකය. රික්තය නෙමෙයි රික්තකය. හරි? රික්තකය. රික්තය කියන්නේ වැකියුම් එකක්. ඒ කියන්නේ ඇතුළේ හිස් මුකුත් නැහැ. වායුනුත් නැහැ රික්තකයක් තුල. රික්තයක් තුල හැබැයි මේක ඇවිල්ලා රික්තය නෙමෙයි සමහර වෙන්නේ රික්තකය. රික්තකය. වැකුෝල්. හරි? වැකුෝල් වැකියුම් එකක් නෙමෙයි වැකුෝල් එක. හරි? සෛල පටලය කියන්නේ මම මේ ඉංග්‍රීසි වචනත් මෙතන ලියන් යන්න සෙල් මෙම්බ්‍රේන්. සෛල බිත්තිය කියන්නේ සෙල් වෝල්. ඊට පස්සේ ප්ලාස්මේට කියනවා සයිටෝප්ලාසම්. ඔහොම තමයි ඉංග්‍රීසි වචන ටික. ඉංග්‍රීසි වචනත් කියන්නේ. ඊට පස්සේ මෙතන තියෙන පුංචියට නෂ්ටිය. මේක නෂ්ටිය. නෂ්ටිය ඇතුලේ තියෙන තිත මේකට කියනවා අපි නෂ්ටි කාව. නෂ්ටිය වට වෙලා තියෙන පටලය අපි කියනවා න්‍යෂ්ටි පටලය. හරි? අපි මේ ඇතුලේ තියෙන නූල් වගේ ව්‍යුහයක්. ඒකට අපි කියනවා ක්‍රොමැටින් දේහය. මේ ක්‍රොමැටින් දේහය තමයි ප්‍රවේණික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්නේ.
මේකට කියනවා අපි ක්‍රොමැටින් දේහය. ටීන් දේහය. මේ ඔක්කොම ඒවා එකතුවට තමයි අපි කියන්නේ න්‍යෂ්ටිය කියලා. නෂ්ටිය. නෂ්ටිය කියන්නේ නියුක්ලියස්. හරි? නෂ්ටිය කියන්නේ නියුක්ලියස්. න්‍යෂ්ටිකාව කියන්නේ නියුක්ලියෝලස්. ක්‍රොමැටින් දේහයට අපි කියන්නේ ක්‍රොමැටින් බොඩි. හරි? එහෙම. ඊට පස්සේ මෙතන මේ රික්තකය ගත්තොත් එහෙම රික්තකයේ තියෙන කොටස් දැන් මේක රික්තකය මේ ඇතුලේ තියෙන මේක ඇවිල්ලා රික්ත යුෂය. රික්ත යුෂය. මේ පටලයට කියනවා අපි රික්තකය වට වෙලා තියෙන පටලයට අපි කියනවා තාන ප්ලාස්ටේ. ඊට පස්සේ අපි දැන් කොටස් ගොඩාක් නම් කරා. සෛලයත් පොඩි හිමීට පොඩියට හරි අපි ඉතුරු කොටස් ටිකක් නම් කරමු. මෙන්න මේ තියෙන තිත් වගේ ව්‍යුහය. අපි මේවට කියනවා රයිබසෝම කියලා. මේ රයිබසෝම කියන ව්‍යුහයෙන් තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය ප්‍රධාන වශයෙන් සිද්ධ කරන්නේ. ඊට පස්සේ මේ නෂ්ටියෙන් එනවා අන්තස්ප්ලාස්ම ජාලිකාව වර්ග දෙකක් එනවා. මේ මුකුත් නැති අන්තස්ප්ලාස්ම ජාලිකාව නිකම්ම තියෙන ඒකට අපි කියනවා හරි සිනිදු අන්තස්ප්ලාස්ම ජාලිකාව කියලා. සිනිදු අන්තප්ලාස්ම ජාලිකාව. හරිද? මෙන්න මෙතන අන්තස්ප්ලාස්ම ජාලිකාව ඔයගොල්ලන්ට පේනවා මේ පැහැදිලි නෑනේ. පැහැදිලිව මම ඇදලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම තිත් තියෙනවා මේ අන්තස්ප්ලාස්ම ජාලිකාව උඩ. ඒ කියන්නේ මේකේ සර්ෆස් එක මේකේ මතු පිට රළුයි. අපි ඒක නිසා කියනවා ඒකට අරකට කිව්වේ අපි සිනිදු කියලානේ. මේක රළු. මේකට අපි කියනවා රළු අන්තප්ලාස්ම ජාලිකාව. රළු අන්තප්ලාස්ම ජාලිකාව. දැන් අපි නම් කළා සෑහෙන දේවල් ටිකක් මේ සෛලය ඇතුලේ. තව ඊටාම වැදගත් කොටස් තුනක් තියෙනවා අපි කතා කරේ නැති. ඒ තමයි මයිටොකොන්ඩ්‍රියාව, හරිත ලවය සහ ගොල්ගි දේහය. මම මේ ටිකත් එක එක ඇඳලා පෙන්නන්නම්. සෛලයේ ගොල්ගි දේහය ගත්තොත් එහෙම හරිත ලව ගත්තොත් එහෙම ඊටා විශාල ප්‍රමාණයක් තියෙන. හැබැයි මම ඇඳලා පෙන්නන්න එක එක. පළවෙනි එක මෙතන මයිටොකොන්ඩ්‍රියා. මේ මයිටොකොන්ඩ්‍රියාවේ ව්‍යුහය මේ කෘත්‍ය මොකද්ද? මේ ඉන්ද්‍රිකා විකෘත. මයිටොකොන්ඩ්‍රියා කෘත්‍ය මොකද්ද? මේ සෛලයට අවශ්‍ය ශක්තිය නිපදවන්නේ යා. සම්පූර්ණ ශක්තිය නිපදවන්නේ යා. මේ සෛලයට අවශ්‍ය. ඊට පස්සේ තව දෙයක් තියෙනවා මෙන්න මෙතන. අපි අඳි වැදගත් දෙයක් මෙන්න මෙහෙම පටල දැන් වල පටල පද්ධතියක් තියෙන එක. මෙන්න මෙහෙම තමයි අපි අඳින්නේ ඒක. ඊටාම් වැදගත් ව්‍යුහයක්. ඒ ව්‍යුහය තමයි ශාක සෛලවල ඊටාම වැදගත් ව්‍යුහය. මං ඉතින් මෙන්න මෙතනට ගන්නම්. ඊටා වැදගත් නිසා පේන්න ඕන නිසා ඒ ව්‍යුහයට අපි කියනවා හරිත ලව කියලා. හරිත ලව.
ක්ලෝරෝ කියන්නේ කොළ කියන්නේ ක්ලෝරෝප්ලාස්ට්ස්. ක්ලෝරෝප්ලාස්ට් තමයි හරියටම. හරිද? මයිටොකොන්ඩ්‍රියා වලට ඉංග්‍රීසි වලිනුත් කියන්නේ මයිටොකොන්ඩ්‍රියාම තමයි. අන්තස්ප්ලාස්ම ජාලිකාවට සිනිඳු අන්තස්ප්ලාස්ම ජාලිකාවට කියනවා ස්මූත් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම්. මම ඒක SCR කියලා ලියන්න. රළු අන්තස්ප්ලාස්ම ජාලිකාවට කියනවා RER කියලා ලියන්න. ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් සෛලයක තියෙන තව එක දෙයක් අමතකුණා අපිට. ඒ තමයි ගොල්ගි දේහය. ගොල්ගි දේහය අපි ගොල්ගි දේහයට ඉංග්‍රීසි වලින් කියන්නේ ගොල්ගි බොඩි නැත්නම් ගොල්ගි ඇපරේටස් කියලා. හරි. දැන් මේක තමයි මේ සම්පූර්ණ මෙන්න මෙතන ඉඳන් අතනට අපි ඇඳපු මේ ව්‍යුහය තමයි ශාක දර්ශීය ශාක සෛලය. ශාක සෛලය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි දර්ශීය ශාක සෛලයක ව්‍යුහය තමයි ඕක. මම හිතනවා අපි මේ කොටස් සියල්ල ඔයගොල්ලෝ මතක තබා ගන්න. මේ කොටස් සියල්ලම ඔබට අවශ්‍යයි. මම ඉංග්‍රීසි වචන ටිකත් මෙතන ලියලා තියෙනවා. ඒක නිසා තමයි අපිට පොඩ්ඩක් ඉඩ ගියේ. අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සත්ව සෛලයේ ව්‍යුහය පිළිබඳව. මේ විදිහම තමයි. හැබැයි මෙතන තිබ්බ සමහර දේවල් එතන නැහැ. හරි. අපි සාකච්ඡා කරමු. අපි දැන් සාකච්ඡා කරමු සත්ව සෛලයේ ව්‍යුහය පිළිබඳව. සත්ව සෛලයේ ව්‍යුහය ගත්තොත් එහෙම මම සත්ව සෛලයක් අඳින්නම් ඕගොල්ලන්ට. මෙන්න මේ ආකාරයේ සත්ව සෛලයක්. සත්ව සෛල මම අර ඉස්සෙල්ලත් ඇඳලා පෙන්නුවා. කෘත්‍ය ගැන කතා කරනකොට සත්ව සෛල විවිධ ජාතිය සත්ව සෛල තියෙනවා. සත්ව සෛලේ නම් අර වගේ නෙමෙයි. අරක ලොකුවටම තිබ්බේ න්‍යෂ්ටියනේ. අපි න්‍යෂ්ටිය ගැන කතා කරන්න ඉස්සෙල්ලා සෛලේ බෝඩර් එක, සෛලේ සීමාව ගැන කතා කරමු. මෙතන සෛල බිත්තියක් නෑ, තියෙන්නේ කෙලින්ම සෛල පටලයක්. සෛල පටලයක්. හරි. සෛල බිත්තියක් නෑ, සෛල පටලයක් තියෙනවා. මම ඉංග්‍රීසි වචන ලියන්නේ අපි කලින් ලිව්ව නිසා. ඊට පස්සේ මෙතන න්‍යෂ්ටිය ලොකුයි පොඩ්ඩක්. අර වගේ නෙමෙයි, න්‍යෂ්ටිය ලොකුවට තියෙනවා. න්‍යෂ්ටිය ලොකුවට තියෙනවා පොඩ්ඩක්. මේ න්‍යෂ්ටි පටලේ. න්‍යෂ්ටි පටල. ඇතුලේ තියෙනවා අර විදිහමයි න්‍යෂ්ටිකාව. න්‍යෂ්ටිකාව. ඊට පස්සේ තියෙනවා නූල් වගේ ක්‍රොමැටින් දේහය. මේකෙන් තමයි පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රවේණික ලක්ෂණ අරන් යන්නේ. ක්‍රොමැටින් දේහයේ න්‍යෂ්ටිකාවේ න්‍යෂ්ටි පටලේ එකතුවට අපි මේ කියනවා න්‍යෂ්ටිය කියලා. න්‍යෂ්ටිය කියලා මම හිතනවා ඔයගොල්ලන්ට දැන් පේනවා. හරි. අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අනිත් ඉන්ද්‍රිය ටික ගැන. අනිත් ඉන්ද්‍රිය ගත්තොත් එහෙම පළවෙනියට අපි ගමු මයිටොකොන්ඩ්‍රියාව තියෙනවා. මයිටොකොන්ඩ්‍රියාව නෙමේ, මයිටොකොන්ඩ්‍රියා කීපයක් තියෙන තැන් වල. හරි. තැන් වල මයිටොකොන්ඩ්‍රියා කීපයක් ගන්න නැත්තම් හිතයි එක මයිටොකොන්ඩ්‍රියාවයි තියෙන්නේ කියලා. සෛලයට නෑ, මයිටොකොන්ඩ්‍රියා කීපයක් තියෙනවා. ද්විබිත්තිකයි. මයිටොකොන්ඩ්‍රියාවට පස්සේ අපි අඳිමු ගොල්ගි දේහය තියෙනවා. ගොල්ගි බොඩිස්. ගොල්ගි දේහය තියෙනවා. ඊට පස්සේ අපි අඳිමු රළු අන්තස්ප්ලාස්ම ජාලිකාවයි සිනිඳු අන්තස්ප්ලාස්ම ජාලිකාවයි. මේ සිනිඳු අන්තස්ප්ලාස්ම ජාලිකාව රළු අන්තස්ප්ලාස්ම ජාලිකාවත් මෙහෙම අඳිමු. ඕක තියෙනවා. ඕක මේකේ මේ රයිබෝසෝම තියෙනවා තැම්පත් වෙලා
පෘෂ්ඨයේ මේ විදිහට රළුයි පෘෂ්ඨය. හරි මේක ඇවිල්ලා සිනිදු පල්ලෙහාම පොඩ්ඩක් මාතු සිනිදු අන්තප්ලාස්ම ජාලිකාව. මේක රළු අන්තප්ලාස්ම ජාලිකාව. මේක රෆ් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම්. මේක soft endoplasmic reticulum. ඔන්න. අපි දැන් මේ ටික තව එකක් තියෙනවා මේ තිත්තිත් වගේ. තැන් වල තිත්තිත් වගේ තියෙනවා ගන්න. මේවා තමයි රයිබෝසෝම්. ඒ වගේම තව දෙයක් තියෙනවා අපිට රයිබෝසෝම් වලට අමතරව මේක දැක ගන්න පුළුවන් කුඩා විවිධ හැඩවල කුඩා රික්තක. සමහර ඒවා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කුඩා රික්තක දැක ගන්න පුළුවන්. ඕවා තමයි අපිට ප්‍රධාන වශයෙන් සත්ව සෛලයක දැක ගන්න පුළුවන් දේවල්. අපි ගත්තොත් එහෙම දැක ගන්න පුළුවන් සෛල පටලය, න්‍යෂ්ටිය ඇතුලේ ක්‍රොමැටින් දේහ, න්‍යෂ්ටිකාව සහ න්‍යෂ්ටි පටලය, ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියා, ගොල්ගි දේහ, රළු අන්තස්ප්ලාස්ම ජාලිකාව, සිනිඳු අන්තස්ප්ලාස්ම ජාලිකාව, රික්තක, රයිබෝසෝම, ගොල්ගි දේහ වැනි දේවල් දැක ගන්න පුළුවන්. අපි දැන් සාකච්ඡා කළා මේ සත්ව සෛලේ ව්‍යුහය පිළිබඳව. ඕගොල්ලන්ට පේන්නේ නැති වෙනස්කම් කිහිපයක් තියෙනවා. වෙනස්කම් ගත්තොත් පළමුවන වෙනස්කම තමයි ශාක සෛලේ සෛල බිත්තියක් තිබ්බා, සත්ව සෛලේ සෛල බිත්තියක් නැහැ. ශාක සෛලේ විශාලව තිබ්බ රික්තකයේ පර්යන්තයට ගිහිල්ලා තිබ්බා, පැත්තකට ගිහිල්ලා තිබ්බ න්‍යෂ්ටිය, හරි පොඩියට තිබ්බ න්‍යෂ්ටිය. හැබැයි මේකේ න්‍යෂ්ටිය තමයි ලොකුවට තියෙන්නේ. අනිත් ටික න්‍යෂ්ටිය අතර මීට වඩා ලොකුයි. ගොඩක් ලොකුවට තියෙන්නේ න්‍යෂ්ටිය. මෙතන පොඩ්ඩක් පොඩියට යන න්‍යෂ්ටිය ලොකුවට තියෙන්නේ. අනිත් ව්‍යුහ ටික පර්යන්තයට ගිහිල්ලා තියෙන්නේ. වෙනස්කම තමයි අපි දැක්කා හරිත ලව තියෙනවා ශාක සෛලේ. හැබැයි මේකේ හරිත ලව කොහෙද දැක්කද තියෙනවද? ඔයගොල්ලෝ දන්නවා සත්ව සෛල ප්‍රභා සංශ්ලේෂණයට දායක වෙනවද නැහැ? සත්ව සෛල ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ අපි ෆොටෝසින්තසිස් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ නේ අපි. අපි ගන්න ශ්වසනය විතරයි. එතකොට මෙතන හරිත ලව තියෙන විදිහක් නැහැ. හරි. හරිත ලව නැහැ සත්ව සෛලේ, ශාක සෛලේ හරිත ලව තියෙනවා. ඔන්න ඔය ටික තමයි ශාක සහ සත්ව සෛලේ වෙනස්කම්. ප්‍රධාන වශයෙන් අපි ව්‍යුහයේ වශයෙන් කතා කළා. මේවා තමයි වෙනස්කම්. එහෙනම් අද වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔය වෙනස්කම් ගැන සහ අපි ව්‍යුහය ගැන කතා කළා. මේ ඉන්ද්‍රිකා වලින් කරන කාර්යයන් පිළිබඳව සහ මේ ඉන්ද්‍රිකාවන්ගේ ව්‍යුහය ඉතා ගැඹුරින් අපි ඊළඟ වීඩියෝවේදී සාකච්ඡා කරමු. ඒ වගේම SL සයන්ස් channel එක subscribe කරලා නැත්නම් ඕගොල්ලෝ මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඕගොල්ලන්ට කවුරු හරි 11 වසර කෙනෙක් මේක බලනවා නම් මේ channel එක බලනවා නම් ඕගොල්ලන්ට 11 වසර වීඩියෝස් උත් බලන්න පුළුවන් SDS Science කියන YouTube channel එකෙන්. ඒ SDS Science කියන YouTube channel එකේ link එකත් මම පල්ලෙහා description එකේ දාන්නම්. ඒ channel එකටත් යන්න වීඩියෝස් බලන්න. ඒ channel එකත් subscribe කරලා ඕගොල්ලෝගේ යාළුවෝ අතර share කරන්න. හරි. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක එක්ක වුණු ඕගොල්ලෝ හැමෝටම ස්තුතියි. සුබ දවසක්.